අයිබෝන් ළමයි. අපි අද කතා කරන්නේ රජයේ ගණකාධිකාරී විභාග 2021ට අදාළ පිරිවැය ගිණුම් කරන්නේ 3 වෙනි වීඩියෝ එක. ඉතින් අපි අද ආරම්භ කරනවා ද්‍රව්‍ය පිරිවැයකරණය. ඒතර මම මේ පාඩම යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ද්‍රව්‍ය පාලනයේ විවිධ අවස්ථා. දැන් ගොඩක් අයට හෑන්ඩ් අවුට් එක ඇති. ඒ නිසා යම් යම් තොරතුරු තියෙනවා කියව ගන්න පුළුවන් ඒවා. ඒ වගේම ද්‍රව්‍ය පාලනයට අදාළ ලියවිලි. ඒ වගේම ද්‍රව්‍ය පාලනයේ මේ විවිධ අවස්ථාවලදී අපි යොදා ගන්න ශිල්ප ක්‍රම අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ආරම්භයේදී මිලට ගැනුම් පාලනය. ගත්තොත් මිලට ගැනුම් පාලනයේදී අපිට විභාගෙදී පරීක්ෂා කරන දැනක් තමයි මිලට ගැනුම් පාලනයේදී යොදා ගන්න පිටා වැදගත් ශිල්ප ක්‍රමයක් තමයි ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය EOQ. ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය. එතකොට ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය විභාගෙදී පරීක්ෂා කරලා තියෙනවා කීපයක්. අපි විභාග ප්‍රශ්න පත්‍රات එක්ක සාකච්ඡා කරනවා මේක. මම ටියුට් එකටත් විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව මම විභාග ප්‍රශ්න පත්‍ර අපි වෙනම සාකච්ඡා කරනවා සෑම පාඩමක් අවසානයේදීම. මම ඉඳලා හිටලා එකක් දෙකක් ඒ අතරටත් දාලා තියෙනවා. මිලට ගැනුම් පාලනයට අදාළව EOQ කියන එක අදාළ වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි තව අතිරේක දෙයක්ත් කතා කරනවා EBQ කියලා economic batch quantity. EBQ economic batch quantity විශේෂයෙන්ම ආයතනයක් නිෂ්පාදනය කරන වෙලාවේදී එක කාණ්ඩයක ප්‍රශස්ත නිෂ්පාදන ඒකක ප්‍රමාණය තීරණය කිරීම සම්බන්ධයෙන් ආර්ථික කාණ්ඩ ප්‍රමාණය කියන සංකල්පයක් සාකච්ඡා කරනවා. ඊළඟට අපි ගියහම තොග පාලනය කියන අදියර විභාගෙදී මේකත් පරීක්ෂා කරලා තියෙනවා. ඔබ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඒක පැහැදිලි වෙනවා. තොග පාලනය සම්බන්ධයෙන් අපිට වැදගත් වෙන ශිල්පීය ක්‍රම කීපයක් අපි මෙතනදී සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම යලි මට්ටම් යලි අනෝම් ක්‍රමය ඒ වගේම ද්විත්ව භාජන ක්‍රමය ABC විශ්ලේෂණය. ඉතින් ගියාම අපි just in time කාලච්ඡේද තොග ක්‍රමය. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. periodic review system. right. ඒතර මේ ටික අපි තොග පාලනය යටතේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට නිකුත් කිරීම පාලනය කරන්න ඕන ටික accounts ප්‍රමාණයක් කරලා තියෙනවාට නිකුත් කිරීම පාලනයේදී අපිට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ තොග නිකුත් කිරීමේ පිරිවැය සූත්‍ර යොදා ගන්න ආකාරය. නමුත් මේක විභාගෙදී අපිට ලැබෙන ආකාරය පිළිබඳ අපි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකත් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රات එක්ක අපි සාකච්ඡා කරනවා. එතකොට මේ ද්‍රව්‍ය පිරිවැය පාඩමේ විශේෂයෙන් අපි මෙන්න මේ ප්‍රමාණය තමයි සමස්තයක් විදිහට අපි බොහොම සරලව කිව්වොත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ද්‍රව්‍ය පිරිවැය කරණයට අදාළව ඇවිල්ලා තියෙන සියලුම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අපි මේ පාඩම් අවසානයේදී සාකච්ඡා කරනවා. එතකොට මම මේ හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා විශේෂයෙන් බේසික් concepts ටික දීලා තියෙනවා. ඊට අමතරව අපි තව materials ඔයාලට provide කරනවා LMS එක හරහාත්. එතකොට අපි දැන් මේ සාකච්ඡාව මම ආරම්භ කරනවා මේ ද්‍රව්‍ය පාලනයේ විවිධ අවස්ථාත් එක්ක. ඒතර ද්‍රව්‍ය පාලනයේ විවිධ අවස්ථා ගත්තොත් මම මුලින්ම කැමති යන්න මිලට ගැනුම් පාලනයට. මිලට ගැනුම් පාලනය. ඒතර ද්‍රව්‍ය පිරිවැය කරණේ කතා කරද්දී මේ ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අදියර තුනක් ඉතා වැදගත් වෙනවා. මිලට ගැනුම් පාලනය, තොග පාලනය සහ නිකුත් කිරීම පාලනය. එතකොට මේ පාලනය සාර්ථක කර ගැනීම සඳහා අපි භාවිතා කරන ලියකියවිලි කීපයක් තියෙනවා මේ ද්‍රව්‍ය පාලන අධීරයේදී. මම මේ ලියකියවිලි පිළිබඳ විස්තරාත්මක සරහනක් දාලා තියෙනවා ටියුට් එකේ. ඔබට ඒවා කියව ගන්න පුළුවන්. මොකද ඔයාලා හැමෝම ෆැමිලිය මේ ගබඩා අධ්‍යාචනය, ගැනුම් ඇනවුම, භාණ්ඩ ලැබීම් පත්‍රය, ද්‍රව්‍ය හෝමාරු පත්‍රය වගේ ලියකියවිලිත් එක්ක ඔයාලා සියලු දෙනාම ගොඩක්
හුරුයි. මොකද ඒවා අපි උසස් පෙළදී කතා කරලා තියෙනවා. ඔබ මේ විභාගයට සුදුසුකම් ලබන විභාගවලදීත් ඒ ලියවිලි පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ ටික ටියුට් එකෙන් ඔබට කියව ගන්න පුළුවන්. දැන් මම මේ ඔබේ විභාගයේදී පරීක්ෂා කරන තැනට තමයි යොමු වෙන්නේ ඉස්සෙල්ලාම. මේ මිලට ගැනුම් පාලනයට ආවහම විශේෂයෙන් මිලදී ගැනීම පාලනයේදී අපි වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි තොග සම්බන්ධ පිරිවැය අවම කරගන්න. තොග පාලනයේ ද්‍රව්‍ය පාලනයේ අරමුණක් වෙනවා මොකද්ද? තොග සම්බන්ධ පිරිවැය අවම කර ගැනීම. දැන් මේක ඔලුවට ගන්න. තොග සම්බන්ධ පිරිවැය අවම කර ගැනීම. දැන් තොග සම්බන්ධ පිරිවැය අවම කර ගැනීම කිව්වහම විවිධ අවස්ථාවලදී අපි මේක බලන්න ඕනේ. මේ අධීර තුනේදීම තොග සම්බන්ධ පිරිවැය අවම කර ගැනීම පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. මිලට ගැනීම පාලනයේදී බලන්න ඕනේ. මිලට ගැනීමේදී බලන්න ඕනේ. ඒ වගේම තොග නිකුත් කිරීමේදී බලන්න ඕනේ. තොග පාලනයේදී බලන්න ඕනේ. මේ සෑම අධීරකදීම අපි තොග සම්බන්ධ මුළු පිරිවැය අවම කර ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ මිලට ගැනුම් පාලනයේදී තොග සම්බන්ධ පිරිවැය අවම කර ගැනීමේදී අපිට ඊටාම වැදගත් අපි ශිල්පීය ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි ආර්ථික ගැනුම් ප්‍රමාණය EOQ economic order quantity. economic order quantity. දැන් ආර්ථික ගැනුම් ප්‍රමාණය කිව්වහම මේ පිරිවැය ගිණුම්කරණය මුලින් ඉඳලා ඉගෙන ගත්ත ඔයාලා මං හිතන්නේ EOQ ගණන් විශාල ප්‍රමාණයක් හදලා තියෙන්න පුළුවන්. මේක හදලා අනිවාර්යෙන් තියෙනවා. දැන් මතකේ නැති වෙන්න පුළුවන් සමහර දේවල්. හැබැයි අපි මේක උසස් පෙළ මට්ටමේ ඉගෙන ගත්ත විදිය හරිය පොඩිම කාලේ ඊට පස්සේ ඔයා චාටඩ් කරද්දී ඉගෙන ගත්ත විදිය හරි එහෙම නැත්නම් ඔයා වෙනත් වෘත්තීය විභාගයක් කරද්දී ඉගෙන ගත්ත ප්‍රමාණය හරි සමහර විට අපිට මේකට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් සමහර තැන්වලදී. right. එතකොට ඔබ බලන්න ඕනේ මේක දැන් චාටඩ් ලෙවල් උඩ ලෙවල් කරලා තියෙනවනේ මේ පොඩි දේවල් වෙයි. නමුත් ඔබ දැනගන්නට අවශ්‍ය වෙනවා ඔබ මතකේ තියාගන්න අවශ්‍ය වෙනවා මේ ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය කියන එක ඊටාම සරලව ඔබ උසස් පෙළදී ඉගෙන ගත්තා. එතනින් පස්සේ විවිධ වෘත්තීය විභාගවලදී ඉගෙන ගන්න ඇති. ආර්ථික ගැනුම් ප්‍රමාණය කියලා කියන්නේ EOQ කියලා කියන්නේ මොකක්ද? අපි දැන් ද්‍රව්‍ය මිලදී ගන්නවා. මම බොහොම සරල උදාහරණයක් කියන්න. අපි හිතමු අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියලා P කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. P කියන භාණ්ඩය. ඔන්න භාණ්ඩේ P. මම මේ EOQ වලට එන්නේ අමුතුම් ප්‍රවේශයකින් එන්න හදන්නේ. භාණ්ඩේ P කියන භාණ්ඩය. මේ P කියන භාණ්ඩේ නිෂ්පාදනය කරනවා. එතකොට P කියන භාණ්ඩේ නිෂ්පාදනය කරන්න යොදා ගන්නවා අමුද්‍රව්‍යයක් M කියලා. M කියන අමුද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. P භාණ්ඩයට අවශ්‍ය වෙන මොකද්ද? M කියන අමුද්‍රව්‍යය. right? M කියන අමුද්‍රව්‍යය. අපි හිතමු P භාණ්ඩෙන් අපි නිෂ්පාදනය කරන්න ඕනේ මාසයකට ඒකක 1000ක්. මාසයකට ඒකක 1000ක්. අවුරුද්දට නම් එතකොට 12න් වැඩි කරාම 12000යි. අවුරුද්දට P කියන භාණ්ඩෙන් 12000ක් නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් අපි මිලදී ගන්නේ පිටින් මිලදී ගන්නේ Pද Mද? අපි පිටින් මිලදී ගන්නේ M. නේද? M. හරි. මේ P භාණ්ඩේ හදන්න M කියන එකෙන් අපි හිතමු කිලෝ 3ක් ඕනේ. P ඒකකයක් හදන්න M වලින් කොච්චරක් ඕනේද? කිලෝ 3ක් ඕනේ. ඒ කියන්නේ M වලින් අපිට අවුරුද්දට කීයක් ඕන වෙනවද ඔක්කොම? P භාණ්ඩේ ඒකක 12000ක් හදන්න ඕනේ. එකක් හදන්න කිලෝ 3ක් යනවා. සරලව කියනවා නම් කිලෝග්‍රෑම් 36000ක්. කිලෝග්‍රෑම් 36000ක්. කිලෝග්‍රෑම් 36000ක්. කිලෝග්‍රෑම් 36000ක් අපිට ඕනේ අවුරුද්දටම. දැන් කිලෝග්‍රෑම් 36000ක් අවුරුද්දට ඕනේ. දැන් මේ 36000 ඕන වුණාම මේ 36000 ඕනේ වුණාම කිලෝග්‍රෑම් 36000ක් ඕනේ. දැන් ඔයා කල්පනා කරලා බලනවා මේ කිලෝග්‍රෑම් 36000 කොහොමද ආයතනෙ මිලදී ගන්න ඕනේ නේද? ආයතනෙට මේ කිලෝග්‍රෑම් 36000 මිලදී ගන්න පුළුවන් ක්‍රම ගාණක් වාගේ ඔලුවට එනවා. නේද? ක්‍රම ගාණක් ඔලුවට එනවා. එකක් තමයි වා කියනවා ජනවාරි 1 වෙනිදා 36000ම ගෙනත් දාගමු. ඒකට වැඩි ලේසි. ඒක යෝජනාව. තව කෙනෙක් කියනවා නෑ අපි මේ මාසෙන් මාසෙ ගමු. එහෙනම් 36000 12න් බෙදුවාම
නේද? එන ගාන අපි මිලදී ගන්න මාසෙකට 3000 ගානේ නේද? කිලෝ 3000 ගානේ ගෙවමු හැම මාසෙම කියලා අපිට තීරණය කරන්න පුළුවන්. තව කෙනෙක් කියනවා නෑ නෑ අපි ඔක හතර පාරට ගෙවමු 9000යි. 9000 ගානේ ගෙවමු. right. දැන් අපේ අරමුණ තමයි මේ තොග සම්බන්ධ පිරිව අවම කරගන්න. එහෙනම් ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා. මොකද මේ එකපාරට ගෙනාවහම මේ 36000ම එකපාර ගෙනාවොත් මොකද වෙන්නේ? සල්ලි ටික මේ තොගවල හිර වෙනවා. සල්ලි ටික තොගවල හිර වෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. තොගවල විශාල මුදල් ප්‍රමාණයක් හිර වෙනවා. අපිට ඔක්කොම ඕන උන්නේ නැහැ 36000ම එකවර ඕන උන්නේ නැහැ. අවුරුද්ද පුරාවට ඕන වෙන්නේ. එහෙනම් එකවර විශාල මුදල් ප්‍රමාණයක් මෙතන හිර වෙනවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි ඔයාට හිතෙනවා හැබැයි ඒ වුණාට මොකද වෙන්නේ? එකපාරට මේක ගෙනත් දාගත්තාම අපිට නිතර ඇනෝම් කරන්න ඕනේ නැහැ. හැම පාරම අපිට මේක ගේන්න ලොරිය යවන්න ඕනේ නැහැ. නේද? ඉන්වොයිස් හදන්න ඕනුනේ නැහැ. පර්චේස් ඕඩර්ස් ගහන්න ඕනුනේ නැහැ. ඒවට කෝල් දෙන්න වියදම් ගියේ නැහැ. නේද? ඒවා අඩු වෙනවා එක පැත්තකට. එහෙම දෙයක්ත් හිතෙනවා. right. එතකොට දැන් මේ සඳහා අපි බලනවා ක්‍රමයක් කල්පනා කළා. නේද? අපි කල්පනා කරලා බලනවා මේ සඳහා ක්‍රමයක්. මේකට මොකද කරන්න පුළුවන්? එහෙනම් අපි 36000 ගන්න ඕනේ කොහොමද? දැන් එක එක්කෙනාට විවිධ අදහස් නිකන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මේකට අපි බොහොම විද්‍යාත්මක ක්‍රමවේදයක් ගේනවා. මොකක්ද ක්‍රමවේදය? තොග සම්බන්ධයෙන් වාර්ෂික මුළු පිරිවැය අවමෝන පරිදි. තොග සම්බන්ධයෙන් වාර්ෂික මුළු පිරිවැය අවමෝන පරිදි කොච්චරද වරකදී මිලදී ගන්න ඕනේ? ඔන්න එනවා concept එකක් ආර්ථික නෝම් ප්‍රමාණය EOQ. මේ ආර්ථික නෝම් ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් නැත්නම් ගණනය කිරීමක් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි බොහොම ජනප්‍රිය ක්‍රමය සහ වඩා සරල ක්‍රමය තමයි සමීකරණ ප්‍රවේශය. 2DCO බෙදීම CH වර්ගමූල කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේකෙන් අපිට මේක ගණනය කිරීමක් කරන්න පුළුවන්. right. එතකොට මේ විදිහට ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. මේක ඔයාලා හැමෝම අහලා තියෙන සූත්‍රයක්. right. අපි එතනට යන්න කලින් මේකේ තියෙන තාර්කික පදනම ඉගෙන ගමු. මේකේ තියෙන තාර්කික පදනම ඉගෙන ගමු. right. දැන් මේ තොග සම්බන්ධ ප්‍රධාන පිරිවැය වර්ග දෙකක් තියෙනවා. තොග සම්බන්ධයෙන් ප්‍රධාන පිරිවැය වර්ග දෙකක් තියෙනවා. මම ඔයාලෙන් අහුවොත් තොග සම්බන්ධ ප්‍රධාන පිරිවැය මොනවද කියලා ඔයා කියයි. පාඩම් කරලා තියෙන හින්දා කියයි දැන්. 1. තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. අපි කියනවා ඒක CH වලින් අංකණය කරනවා. CH වලින් අපි හඳුන්වනවා. තව කියනවා තොග ලබා ගැනීමේ පිරිවැය නැත්නම් තොග ඇනවුම් පිරිවැය. තොග ලබා ගැනීමේ පිරිවැය නැත්නම් තොග ඇනවුම් පිරිවැය. තොග ඇනවුම් පිරිවැය. ඔයා කියන CO cost of ordering. සමහර වෙලාවට මේ දෙකෙන් අතර වෙයි. මේකේ ඇඩ්වාන්ස් මොඩල් එකේදී තියෙනවා තොග හිගවීමේ පිරිවැය භාවිතා කරලා ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කිරීම. අපි මේ මොහොතේ ඒක සාකච්ඡා කරන්නේ නැහැ. දැන් ඔයා කියනවා මේ තොග තබා ගැනීම පිරිවැය තියෙනවා, තොග ඇනවුම් පිරිවැය තියෙනවා. මම දැන් ඔබට පුංචි එක්සර්සයිස් එකක් දෙනවා. පොඩි එක්සර්සයිස් එකක් දෙනවා මම. මොකද්ද? මොකද දැන් අපි මේ දැනුම අපි පරීක්ෂා කරමින් අවබෝධ කරගනිමින් යන්න ඕනේ ගමනක් මේක. නේද? මොකද මේක දැන් මේ ටික දුරස්ත අධ්‍යාපන ක්‍රමයක් නේ. ටිකක් දුර ඉඳලා තමයි අපි මේ වැඩේ කරන්නේ. දැන් ගෙදරට ඇවිල්ලා වගේ පෙවුනට අපි ටිකක් දුර ඉඳන් කරන්නේ. right. දැන් මම ඔයාලට පුංචි එක්සර්සයිස් එකක් දෙනවා. දැන් මම උත්තරේ දුන්නා තොග සම්බන්ධ පිරිවැය වර්ග දෙකයි කියලා. ඔයාව සම්පූර්ණයෙන් රෙස්ට්‍රික්ට් කරලා දැම්මා. ඔයාට අදහසක් ප්‍රකාශ කරන්න දුන්නෙත් නැහැ. මොකද ඔයාගේ හිතේ සමහර විට තියෙනවා මේ මොනවද මේ තියෙන්නේ මේක ඇතුලේ. දැන් මම ඔයාට මේ වැඩේ දෙනවා. දැන් ඔයා ලියා ගන්න බලන්න, ඔයා ලියන්න බලන්න තනියම මේවට උදාහරණ. තොග තබා ගැනීමේ පිරිවැය. මොනවද තොග තබා ගැනීමේ පිරිවැයට එන්නේ? ඔයා උදාහරණ ටිකක් ලියනවා තොග තබා ගැනීම පිරිවැයට. right. තොග ඇනවුම් පිරිවැය. දැන් මම මේ කියන්න යන්නේ EOQ එක මේ සිරාවටම තේරුම් කරන්න යන්නේ.
හරි EOQ එක තේරුම් කරන්න මේ උත්සාහ කරන්නේ. මොකද මේ concept එක හරියට ඔළුවට ගත්තාම පුතා ප්‍රශ්නේ කොයි විදියට ඇහුවත් ඔයාට ඒක පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ තුල මේ ප්‍රශ්නේ ගොඩනගන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්නේ ගොඩනගන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. ඔය හැම එකම ටියුට් එකට දාලත් නෑ පුතා. අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම අවස්ථාවලදී ඒවා සාකච්ඡා කරනවා. right? මොකද ඊට වැදගත් විභාග කරුණු තියෙන තැන් තියෙනවා අපි ඒවා සාකච්ඡා කරනවා. හැබැයි හැම දෙයක්ම ඔබේ අවධානයට යොමු කරනවා. දැන් මම පොඩි එක්සර්සයිස් එකක් වාර දෙනවා මොනවද තොග තබා ගැනීම පිරිවැයට උදාහරණ කියන්න කියලා. තොග තබා ගැනීම පිරිවැයට උදාහරණ කියන්න කියලා. ඔයා කීපයක් ලියනවා. තොග ඇනවුම් පිරිවැය නැත්නම් තොග ලබා ගැනීම පිරිවැය CO cost of ordering. තොග තබා ගැනීම පිරිවැය CH. මේවට උදාහරණ කීපයක් ලියන්න. පොඩ්ඩක් වීඩියෝ එක ඕන්න පෝස්ට් කරලා තමන් අවංක වෙලා උදාහරණ කීපයක් ලියන්න. නේද? මොකද මට ඕනේවා බොහොම ඉන්ටරැක්ටිව්ලි මේක ඉගෙන ගන්න. අපි පන්ති ඉගෙන ගත්තට වඩා හොඳට ඉගෙන ගන්නවා කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් ඔයාගේ පොතේ කීපයක් ලියලා ඉවරයි. වීඩියෝ එක පෝස්ට් කරලා ලියලා ඉවරයි. දැන් බලමු. ඔයාගේ උත්තරවල තියෙන පුළුවන් මෙහෙම ඒවා. ඔයාගේ උත්තරවල ඇති තොග තබා ගැනීම පිරිවැය. තොගයක් පවත්වාගෙන යාම වෙනුවෙන් දරන්න වෙන වියදම්. සමහරට උතන ඇති ගබඩා කුලී. ගබඩා කුලී ඇති. නේද? ගබඩා බාරකරු වැටුප් ඇති. ගබඩා බාරකරු වැටුප් ඇති. තියනවද මන් දන්නේ නැහැ මම නිකන් කියන්නේ ඇති. එතකොට සමහර විට ඇති ගබඩා මුරකරු වැටුප් ඇති. ගබඩා මුරකරු වැටුප් ඇති. රක්ෂණ වියදම් ඇති. ගබඩාවේ තියෙන ද්‍රව්‍ය රක්ෂණ වියදම් ඇති. නේද? ඊට පස්සේ ඇති සමහර අයගේ ඇති ආවස්තික පිරිවැය කියලා ඇති. අවංක වෙන්නද? අවංක වෙන්න. තමන් බලන්න මොනවද තමන් ලියලා තිබ්බේ කියලා. අවංකවම මට කියන්න තමන් දාලා තිබ්බේ මොනවද කියලා. right? මොනවද දාලා තිබ්බේ? right. හරි. මේ ආවස්තික පිරිවැය කියන එක මන් දන්නේ නැහැ දාලා තිබ්බද නැද්ද කියලා ඔයා. හරි. තිබ්බනම් හොඳයි. මේක පුතා මාර වැඩක්. මොකද්ද? තොග තබා ගැනීමේ පිරිවැය තුල තියෙන්න පුළුවන් ඒවා ටික තමයි මේ තියෙන්නේ. right? අපේ මොඩල් එක තියෙනවනේ. EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූලය. ඔක තමයි මොඩල් එක. EOQ හොයන. ඒ CH තමයි මේ තියෙන්නේ. ඒ CH තමයි මේ තියෙන්නේ. මේ CO තමයි මේ තියෙන්නේ. මේ CO තමයි මේ තියෙන්නේ. D තමයි අර මුලින්ම තිබ්බේ. වාර්ෂික ඉල්ලුම අර මේ කලින් කතා කරපු ගානේ 36000. ඒක තමයි D. දෙක නම් දෙකම තමයි පුතා. ඒක වෙනස් වෙන්නේ. right. දැන් මෙන්න මේකේ තියෙන මෙන්න මෙතන ගත්ත CH එකට මෙතන ගත්ත CH එකට මෙතනින් මොනවද එන්න පුළුවන්? මෙන්න මෙතන තියෙන CH එකට පුතා මේ නිකන් දාගත්ත ඔක්කොම එන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කරද්දී ගන්න ඕනේ CH වලට මොනවද? තබා ගන්න තොග මට්ටමත් එක්ක වෙනස් වෙන තොග තබා ගැනීමේ පිරිවැය. තබා ගන්න තොග මට්ටමත් එක්ක වෙනස් වෙන පිරිවැය තමයි ගන්නට ඕනේ. දැන් තොග තබා ගැනීමේ පිරිවැයට උදාහරණ කියන්නේ කිව්වම ලියන්න පුළුවන් මේ ඔක්කොම ගබඩා කුලී ගබඩා බාරකරු වැටුප් ගබඩා මුරකරු වැටුප් රක්ෂණ වියදම් ආවස්තික පිරිවැය වගේ දේවල් ලියත හැකියි. නේද? සමහර විට තබා ගන්න තොගයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් ගබඩා කුලිය. ඒක ඕකේ එහෙනම් ගන්න පුළුවන්. නේද? තොග තබා ගන්න තොග මට්ටමත් එක්ක ඒක වෙනස් වෙනවනම් ගබඩා කුලිය අපි ගබඩාවක් කුලියට අරන් තියෙන්නේ. තබා ගන්න තොග මට්ටම නෝ තමයි අපි කුලිය ගෙවීම කරන්නේ. එහෙනම් ඒක එනවා CH එකට. ගබඩා බාරකරුක වැටුප ගබඩා බාරකරුක වැටුප තියාගෙන තොග මට්ටමත් එක්ක කිසිම සම්බන්ධයක් නැත්තම් ඒක මේ CH එකට ඇතුළත් කරන්නේ නැහැ පුතා. ගබඩා මුරකරුගේ වැටුප තබා ගන්න තොග මට්ටමත් එක්ක සම්බන්ධයක් නැත්තම් මේ CH එක ඇතුළේ ඒක නැහැ. මේ CH එක ඇතුළේ නැහැ. මම මේ කියන කාරණාව මම පෙන්නනවා ඔයාලට විභාග ප්‍රශ්න පත්‍රයේදී. මේ අවබෝධය කොච්චර දුරට අවශ්‍යයිද කියලා විභාගෙ ලියන්න.
රක්ෂණ වියදම් තබා ගන්න තොග මට්ටමත් එක්ක වෙනස් වෙන්න පුළුවන් රක්ෂණ වියදම්. මොකද අපි රක්ෂණ වියදම තීරණය වෙන්නේ තබා ගන්න තොග මට්ටමත් එක්ක. කොච්චර ස්ටොක් එකක්ද අපි ඉන්ෂූ කරන්න කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒක එන්න පුළුවන්. මෙතන තියෙන පුතා ඔබ ලිව්වද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මෙතන තියෙන වැදගත්ම එක ආවස්තික පිරිවැය තොග තබා ගැනීමේ පිරිවැය තුල තියෙන වැදගත්ම පිරිවැය තමයි මොකද්ද? ආවස්තික පිරිවැය. ඒ නිසා තමයි ඔබ විභාග ගණන් අරන් බැලුවොත් 90ක තියෙනවා. ඔයා A level ඉඳලා හදපු ගණන් වල තිබ්බ දෙයක් තමයි තොග තබා ගැනීමේ පිරිවැය ගැනුම් මිලෙන් 10%යි 120යි යනාදි වශයෙන් එකක් තිබ්බ නේද? හැම වෙලාවෙම CH එක දුන්නේ ගැනුම් මිලෙන් මෙච්චරයි කියලා. නැත්තම් කෙලිම CH රුපියල් 2යි 5යි කියලා දුන්නා. එහෙම නැත්තම් දුන්නේ ගැනුම් මිලේ ප්‍රතිශතයක් විදියට. හේතුව මෙන්න මේ ආවස්තික පිරිවැය. මේ ආවස්තික පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය තුල තියෙන වැදගත්ම දේ තමයි ආවස්තික පිරිවැය. නේද? ආවස්තික පිරිවැය. ඒක ප්‍රතිශතයක් විදියට කියන්නේ. ගැනුම් මිලෙන් ප්‍රතිශතයක් විදියට ඒක කියන්න පුළුවන්. ඒ ගැනුම් මිලේ ප්‍රතිශතයක් විදියට කියන්න පුළුවන්. ඇයි අපි රුපියල් 100ක් වටන තොගයක්. රුපියල් 100ක් වටන තොගයක්. අවුරුද්දක් තියාගත්තොත් අපේ ප්‍රාග්ධනයේ පිරිවැය 10%යි නම් ඔන්න තොග ඒකකයක් තබා ගැනීමේ පිරිවැය කීයද? අවුරුද්දක් තියාගත්තොත් හරියට රුපියල් 10යි. බැරි වෙලාවත් රුපියල් 200ක් වටන තොගයක් තියාගත්තා නම් රුපියල් 200ක් වටන තොග ඒකකයක් තියාගත්තා නම් අවුරුද්දක් අන්න ඒක 20ක් කියලා එනවා. මම මේ නිකන් කිව්වේ. මට කියන්න ඕන දේ තමයි මොකද්ද? ආවස්තික පිරිවැය කියන එක. නේද? මේ තබා ගන්න තොග මට්ටමත් එක්ක තබා ගන්න තොග මට්ටමත් එක්ක වෙනස් වෙනවා. නේද? තබා ගන්න තොග මට්ටමත් එක්ක ආවස්තික පිරිවැය වෙනස් වෙනවා. ඒ නිසා මේ තොග තබා ගැනීමේ පිරිවැය තුල තියෙන ඊටාම වැදගත්ම දේ තමයි මොකද්ද? ආවස්තික පිරිවැය. මේක ගණන් වල වෙන්න පුළුවන් මෙහෙම. ගණන් වල දෙනවා ගැනුම් මිල දෙනවා. M එකකේ ගැනුම් මිල රුපියල් 50යි. සමාගමේ ප්‍රාග්ධන පිරිවැය 15 කියලා දෙනවා. අන්න ඒකේ අදහස පුතා. ඒකේ අදහස ඔබ CH ගණනය කරන්න ඕනේ ගැනුම් මිලෙන් 15ක් කියලා ඒතකොට. ගැනුම් මිලෙන් 15ක්. කෙලින්ම ගැනුම් මිලෙන් 15 කියන වර්ඩ් එක දුන්නේ නැහැ ගාන ඇතුලේ. දුන්නේ සමාගමේ ප්‍රාග්ධන පිරිවැය 15යි කියලා. ඒ නොකිය කියන්නේ තොග තබා ගැනීමේ ආවස්තික පිරිවැය ගැනුම් මිලෙන් 15යි කියලා. right. ඊට පස්සේ තොග ඇනවුම් පිරිවැය. මේ තොග ඇනවුම් පිරිවැයටත් උදාහරණ ගොඩක් වා ලියලා ඇති. නේද? ලියලා ඇති. ලිපිකාර වියදම්. නේද? ලිපිකාරමේ වියදම් ලියලා ඇති. ගෙන ඒමේ කුලී. නේද? ඒ වගේම දුරකථන ගාස්තු වගේ විවිධ දේවල් ලියන්න පුළුවන් අපිට. තොගයක් ඇනවුම් කිරීම ආශ්‍රිතව දරන්න වෙන පිරිවැය. දැන් මෙතන තියෙන මේ CO එකට මෙන්න මෙතන තියෙන CO එකට මෙන්න මේ CO එකට ඇතුළත් කරන්නට අවශ්‍ය මොනවද? මෙතන තියෙන CO එකට අපි ඇතුළත් කරන්න අවශ්‍ය මේ CO එකට ඇතුළත් කරන්න මෙන්න මේ වගේ වියදම් වලින් ඇත්තටම ඇනෝම් කරන වාර ගණනත් එක්ක වෙනස් වෙන වියදම්. ඇනෝම් කරන වාර ගණනත් එක්ක වෙනස් වෙන වියදම් තමයි අපි මෙතන CO වලට ඇතුළත් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමු එක ඉන්වොයිස් එකක් හදන්න රුපියල් 100ක් ගෙවනවා කියලා ක්ලාක්ට. මම මේ සරල කරලා කිව්වේ. නිකන් හයිපොතටිකලි මම කිව්වේ ඔයාලට මේක පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඉන්වොයිස් එක රුපියල් 100ක් ගෙවනවා නම් අන්න හදන ඇනෝම් වාර ගණනත් අනුව ඒක වෙනස් වෙනවා. ප්‍රවාහන වියදම එකපාරක් ගේන්න ලොරියට රුපියල් 1000ක වියදමක් යනවා නම් අන්න මේ ප්‍රවාහන වියදම වෙනස් වෙනවා ඇනෝම් කරන වාර ගණනත් එක්ක. ඒතකොට මෙතන CO වලට ගන්න ඕනේ ඇනෝම් කරන වාර ගණනත් එක්ක වෙනස් වෙන වියදම් ටික. ඇනෝම් කරන වාර ගණනත් එක්ක වෙනස් වෙන වියදම් ටික තමයි එතන අපි CO වලට ගන්න අවශ්‍ය. දැන් එහෙනම් ඔබට පැහැදිලි ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන සංකල්පයේ EOQ ගණනය කරද්දී මේ යොදා ගන්න සූත්‍රයේ 2DCO බෙදීම CH වර්ගමූලය. මේ සූත්‍රයේ CO වලට තියෙන්නේ ඇනෝම් වාර ගණනත් එක්ක වෙනස් වෙන්න පුළුවන් CO. CH වලට තියෙන්නේ තබා ගන්න තොග මට්ටමත් එක්ක වෙනස් වෙන්න පුළුවන් තොග තබා ගැනීමේ වියදම්. ඒ අනුව තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්නේ. මම දැන් තව දෙයක් වාට මෙතන කියලාම යන්න ඕනේ.
තව දෙයක් කියලාම යන්න ඕනේ. මොකද මේක සමහර ජීවිතය කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මම දැන් ඔයාලට මේ සූත්‍රයක් තියෙනවනේ. මේ සූත්‍රයක් තියෙනවනේ. නේද? මේ සූත්‍රයක් තියෙනවා. ඔබට මතකයි ඔබ ඉගෙනගෙන තියෙන අවකලනය. අවකලනය කියනවා මම දැන් අවකලනය උගන්වන්න යන්නේ නැහැ මෙතනදී. රයිට්? අවකලනය උගන්වන්න යන්නේ නැහැ මෙතනදී. මේ බලන්නකෝ. ඔබ ඉස්සර ප්‍රස්තාරයෙන්ද මෙන්න මෙහෙම ඒවා. ඔය ගණිතයේ යම් තැනකදී කරද්දී ප්‍රස්තාරයෙන්ද. නිකන් ප්‍රස්තාරේ නම් කරමුකෝ නේ. මේ ප්‍රස්තාරයක්. මේ ප්‍රස්තාරයේ ඇඳ. අපි හිතමු මේක TC කියලා. හරි? මේ ප්‍රස්තාරය ඇඳ. TC කර්ව් එක ඇඳ. ඇඳලා ඔයාලට පුළුවන් මෙන්න මේකේ අවම ලක්ෂ්‍ය හොයන්න. මේ ෆන්ක්ෂන් එකේ මේ ටෝටල් ෆන්ක්ෂන් එකේ මේ ෆන්ක්ෂන් එකේ සූත්‍රය තියෙනවා නම් ඒ කියන්නේ ශ්‍රිතය තියෙනවා නම් ඒ ශ්‍රිතයේ මෙතන අවම ලක්ෂ්‍ය හොයන්න පුළුවන්. අවකලනයේ භාවිතයෙන් මේ අවම ලක්ෂ්‍ය හොයන්න පුළුවන් මිනිමම් පොයින්ට් එක. නේද? අවකලනයේ භාවිතයෙන් මේකේ මිනිමම් පොයින්ට් එක හොයන්න පුළුවන්. මේ වගේ ශ්‍රිතයක අවම ලක්ෂ්‍ය අවකලනයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. අපි දැන් මේ මෙතන ඒව කතා කරන්න යන්නේ නැහැ වැඩි. මම එක දෙයක් ඒ වුණාට කියන්න ඕනේ ඔයාලට. දැන් අපි මෙතනට එනකොට පුතා මේ ආර්ථික ගණන් ප්‍රමාණ ආකෘතියද අපි ඔන්න පුංචි ගණනය කිරීම ටිකක් කරමු. රයිට්? ආර්ථික ගණන් ප්‍රමාණයට යන්න කලින් අපි පුංචි ගණනය කිරීම කීපයක් කරමු. දැන් මම ගන්නවා ඉස්සෙල්ලා මේ උදාහරණෙම ගන්නවා මේකට වැඩේට. රයිට්? උදාහරණෙම ගන්නවා මේ වැඩේට. උදාහරණයක් අරගෙන අපි මේ කාරණේ කතා කරමු. right 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 මේ කියන්නේ මම උදාහරණයක් ගන්නවා. ව්‍යාපාරයක වර්ෂයක් තුළදී ද්‍රව්‍ය පරිභෝජන ඒකක 10000යි. එක් කැනෝමක් ඉදිරිපත් කිරීමේ වියදම රුපියල් 50යි. ඒකකයක මිල රුපියල් 2ක් වන අතර වාර්ෂික තබා ගැනීමේ වියදම ඒකකයක පිරිවෙන් 8%කි. පහත දෑ ගණනය කරන්න. 1 ආර්ථික ගණන් ප්‍රමාණය 2 වර්ෂයක් තුළදී මිලදී ගන්නා වාර ගණන වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය වාර්ෂික තබා ගැනීමේ පිරිවැය. right. එහෙනම් මේක අපි මේ හැරින් තියාගන්නවා මං. right. දැන් අපි ඉස්සෙල්ලාම ගණනය කරමු EOQ. EOQ ගණනය කරමු. ආර්ථික ගණන් ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන් EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූලය. CH වර්ගමූලය. මේක අපි අනිවාර්යයෙන්ම විභාගයට ෆෝමියුලා එක ලියලා පැත්තකින් අනිත් ටික ගණනය කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තෙන් ගණනය කරගම මේ ටික D. මොකද අපි D ඕනේ. D කියන්නේ වාර්ෂික අවශ්‍යතාවය. වාර්ෂික ඉල්ලුම. දැන් මේකේ D කීයද? හොඳට බලන්න D කියන්නේ වෙන මොකුත්ම නෙමෙයි. වාර්ෂික ඉල්ලුම. අපි මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයිතමේ වාර්ෂික ඉල්ලුම. මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයිතමේ වාර්ෂික ඉල්ලුම. අර මම පටන් ගන්නකොටම කිව්වේ අපි P භාණ්ඩේ හදන P භාණ්ඩේ ඉල්ලුම 12000යි අවුරුද්දට. හැබැයි P භාණ්ඩේ හදන්න ගන්න M. ඒතකොට M අමුද්‍රව්‍ය තමයි පිටින් ගන්නෙ. P භාණ්ඩේ හදන්න අමුද්‍රව්‍ය එක 3ක් ඕනේ. කිලෝ 3ක් ඕනේ. ඒතකොට අපි මිලදී ගන්නේ P. P ගේ ඩිමාන්ඩ් එක 36000යි. ඒතකොට D කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අපි මේ මිලදී ගන්න බලාපොරොත්තු වෙන අයිතමේ වාර්ෂික ඉල්ලුම. ඒක වාර්ෂික ඉල්ලුම වෙන්නත් ඕනේ. මාසෙක තිබ්බොත් 12න් වැඩි කරන්න. නේද? සතියක තිබ්බොත් සති 52යි කියලා තිබ්බොත් සති 52කින් වැඩි කරන්න. දවසක දීලා බැරි වෙලාවත් කිව්වොත් වර්ෂයකට වැඩ කරන දවස් 250යි හරි 300යි හරි කියලා ඒ අදාළ ගාණයෙන් වැඩි කළා ඔබ අවසාන වශයෙන් ගණනය කරගන්න ඕන D කියන්නේ වාර්ෂික ඉල්ලුම. මේ ගාණ නම් කෙලිම වර්ෂයක් තුල කියලා දීලා තියෙනවා. එහෙනම් D 10000යි. D 10000යි. ඇනෝමක් ඉදිරිපත් කිරීමේ වියදම අන්න CO 50යි. CO 50යි. CO 50යි.
ඒකකයක මිල දෙකක් වන අතර වාර්ෂික තොක තබා ගැනීමේ වියදම ඒකකයක පිරිවෙන් 108යි. අන්න CH ගණනය කරගන්න වෙනවා. CH කොහොමද? ගැනුම් මිලෙන් 108යි. ගැනුම් මිල රුපියල් 2යි. ඒකෙන් 108යි. 108යි. එතකොට 108 කියන්නේ සත 16ක් එන්නේ. සත 16යි. දෙවරක් 8 16යි. සත 16ක් තමයි CH එන්නේ. දැන් අපි ඕක ආදේශ කරලා ගණනය කරගමු. EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූලය 2යි. D කියන්නේ 10000යි. CO කියන්නේ 50යි. CH කියන්නේ 716යි. CH කියන්නේ 716යි. දැන් මේක සුළු කරන්න. සුළු කරලා ගණනය කරන්න හැමෝටම කැල්කියුලේටර්ස් තියෙනවා. අනිවාර්යයෙන් මේ විෂයට වාඩි වෙනකොට කැල්කියුලේටර් එකක් හොයාගෙන පුතා වාඩි වෙන්න. මොකද මේකේ ෆිල්ම් එකක් වගේ බලන්න බෑ. නිකම්ම අනිවාර්යයෙන්ම කැල්කියුලේටරේ තියාගෙන වාඩි වෙන්න. මොකද ඔබ ඉන්ටරැක්ටිව්ලි මේකේ වැඩ කරන්න. ඔබට ලැබෙනවා ආර්ථික ගැනුම් ප්‍රමාණය 2500යි. මේක සුළු කරාම කැල්කියුලේටරේ තියෙන හින්දා අපි කැල්කියුලේටරේ මේක විසඳගත්තා. 2500යි. EOQ 2500යි. ආර්ථික ගැනුම් ප්‍රමාණය ඒකක 2500යි. ආර්ථික ගැනුම් ප්‍රමාණය 2500යි. දැන් ඒක හරිනේ. EOQ. දැන් මොකුත් තව මේ වැඩි කතා කරලේ නැහැ. ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරගන්න පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තිබ්බ හින්දා අපි ඔන්න කෙලින්ම EOQ හැදුවා. දැන් දන්න දෙයින් තමයි නොදන්න පැතිවලට අපි යන්න හදන්නේ. දැන් ඔන්න ආර්ථික ගැනුම් ප්‍රමාණය 2500යි කියලා ගණනය කරගත්තා. දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. ඒකේ සමීකරණය මගින් කියන එක හැදුවා. වගුවක් පිළිවෙල කිරීම මගින් කියන එක අපි කරේ නැහැ. රයිට්. වගුව පිළිවෙල කරන එකට මම අන්තිමේට එනවා. EOQ හදන්න පුළුවන් සමීකරණේ. මම වගුවක් පිළිවෙල කිරීම බලාපොරොත්තු වෙන්නේ. අත්‍තරම වාට මේක පැහැදිලි කරන්න මේ සංකල්පය. මේකේ පට්ට දෙයක් තියෙනවා. මාර දෙයක් තියෙනවා ඉගෙන ගන්න. රයිට්. අපිට ඕනේ වාට ඇත්තටම දැනුම දෙන්න. නේද? ඇත්තටම දැනුම දෙන්න අවශ්‍යයි. දෙවෙනි එක පුතා අහන්නේ ළමයි වර්ෂයක් තුලදී මිලදී ගන්න වාර ගන්න. හරිම ලේසියිනේ. ෆෝමියුලා කටපාඩම් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට පේනවා EOQ කිව්වේ මොකද්ද? වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය. තොග සම්බන්ධ වාර්ෂික මුළු පිරිවේ අවමුණ පරිදි වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය තමයි ඇහුවේ. රයිට් EOQ. රයිට්. එහෙනම් කොච්චර වාරයක් මිලදී ගන්න ඕනද? අවුරුද්දට ඇනවුම් කීයක් කරන්න ඕනේ? රෝමන් 2. වර්ෂය තුලදී මිලදී ගත යුතු වාර ගණන. වර්ෂය තුල මිලදී ගත යුතු වාර ගණන. වාර ගණන. ඒක හොයන්නේ මෙහෙමනේ පුතා. අවුරුද්දටම ඕනේ කීයක්ද? 10000යි. එකපාරකට ගන්න කීයක්ද? 2500යි. එහෙනම් ඉතින් මේකනේ ෆෝමියුලා එක පුතා. D බෙදීම Q. මම පොදුවේ සූත්‍රයක් දානවා Q කියලා. ඇයි කියලා පස්සේ කියන්නම්. එක්ක දැම්ම කියන්නම්කෝ. මේ Q කියන්නේ වරකදී මිලදී ගන්න ප්‍රමාණය. එතකොට මේක විශ්ව සම්මතයි ෆෝමියුලා එක. EOQ දැම්මොත් EOQ වලදී විතරනේ මේක හොයන්න වෙන්නේ. ඒකෙන්ද මම Q කියලා දැම්මා. Q කියන්නේ වරකදී මිලදී ගන්න ප්‍රමාණය. ඒක EOQ වෙන්නත් පුළුවන් වෙන Q එකක් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ආර්ථික ගැනුම් ප්‍රමාණය D 10000යි. D 10000යි. බෙදුවා Q එකපාරකට ගන්න 2500යි. එහෙනම් වාර 4යි. වාර 4යි. වාර 4යි. එකපාරකදී මිලදී ගත් නේ 2500ක් ඉඳ වාර 4යි. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නට උත්තරේ හරි. අපි මේ යම් යම් දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන යන් ඉස්සරහට. පරණ දැනුමත් අලුත් කරගෙන අලුත් කරුණු වලට යන්. ඊට පස්සේ අහන වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීම පිරිවැය තමයි රෝමන් 3. රෝමන් 3 වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. රෝමන් 3. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීම පිරිවැය. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය කියලා කියන පුතා TCO total cost of ordering. total cost of ordering. වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය. දැන් මෙහෙමනේ. ඒ කියන්නේ වාර්ෂික ඇණවුම් පිරිවැය කියන එක. දැන් මේ ගානේ
එක ඇනවුමක් කරන්න පුතා යනවා රුපියල් 50ක්. එක පාරකට ඇනවුමක් කරන්න රුපියල් 50ක් යනවා. එහෙනම් අවුරුද්දට ඇනවුම් 4යිනේ. එහෙනම් 200යි. 200යි. ඒක නිකන් common sense වලිනුත් හදන්න පුළුවන්. අපි උනට ෆෝමියුලා එකක් දාමු. එතකොට ලස්සනයිනේ. ඒක හොයන්නේ කොහොමද? D වාර්ෂික ලබා ගැනීම පිර D බෙදනවා Q වලින්. එතකොට එනවා පුතා ඇනවුම් වාර ගණන. D Q වලින් බෙදුවම එනවා ඇනවුම් වාර ගණන. එක ඇනවුමක පිරිවෙස් CO වැඩි කරනවා CO වලින්. right. D 10000යි Q 2500යි. Q 2500යි. වැඩි කරනවා CO එක ඇනවුමක පිරිවෙස් රුපියල් 50යි. මෙන්න ලස්සනට එනවා රුපියල් 200යි කියලා. මෙන්න ලස්සනට එනවා කියලා රුපියල් 200යි. TCO වාර්ෂික ලබා ගැනීමේ පිරිවැය රුපියල් 200යි. right. අපි ඊළඟට යමුකෝ රෝමන් 4ට. රෝමන් 4ෙන් අහන්නේ වාර්ෂික තබා ගැනීමේ පිරිවැය. වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය. වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය. TCH. අපි ඔකට කියනවා TCH. Total cost of holding. වාර්ෂික තොග තබා ගැනීම පිරිවැය. ඒක ගණනය කරන්න පුතා මෙහෙමයි. Q බෙදීම 2 වැඩි කිරීම CH. Q බෙදීම 2 වැඩි කිරීම CH. Q කියන වරකදී ගන්න ප්‍රමාණය. දැන් වරකදී ගන්න මේ ගාන හැටින 2500යි. 2 කියන්නේ නම් දෙකම තමයි පුතා. 2 කියන්නේ දෙකම තමයි. CH කියන්නේ තොග එකකයක් තබා ගැනීමේ පිරිවැය. තොග එකක් තබා ගැනීම පිරිවැයගේ 716යි. 716යි. CH 716යි. දැන් 2500 දෙකෙන් බෙදන්න වැඩි කරන්න 716යි. නේද? හැමෝම කැල්කියුලේටර්ස් අරගෙන බෙදන්න. 2500 බෙදීම 2 වැඩි කිරීම 716. මෙන්න එනවා ඒකත් රුපියල් 200යි කියලා. මෙන්න එනවා ඒකත් රුපියල් 200යි කියලා. මෙන්න එනවා ඒකත් රුපියල් 200යි කියලා. මරු වැඩි. TC O කීයද? 200යි නේ. TCO 200යි. නේද? TCO 200යි. TCH කීයද? 200යි. TCH කිය 200යි. එහෙනම් ඔබට පැහැදිලි වුණා මොකක්ද? ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී සුවිශේෂ දෙයක් සිද්ධ වුණා. මොකද්ද? වාර්ෂික තොග තබා ගැනීමේ පිරිවැය සහ වාර්ෂික තොග ලබා ගැනීමේ පිරිවැය සමාන වුණා. වාර්ෂික තොග ලබා ගැනීමේ මුළු පිරිවැය රුපියල් 200යි. වාර්ෂික තොග තබා ගැනීමේ මුළු පිරිවැයත් 200යි. දැන් 200 සමානයි 200යි. දෙකම සමාන වෙනවා. තොග තබා ගැනීමේ වාර්ෂික පිරිවැයයි තොග ලබා ගැනීමේ වාර්ෂික පිරිවැයයි සමාන වෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න මේ කාරණය ඉස්සෙල්ලම ඔන්න තේරුම් ගත්තා. දැන් තව දෙයකට මම යනවා. දැන්. හරි. දැන් ඒකත් ගණනය කරගත්තානේ. හරි. දැන් මේකෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න යන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය පිළිබඳව සැබෑ ඉගෙනීමක් අපි කරන්න උත්සාහ කරනවා දැන්. right. ඊළඟ දේ. දැන් ඔබට කියන්න පුළුවන් මෙහෙම. තොග සම්බන්ධ මුළු පිරිවැය ගන්න කොහොමද? තොග සම්බන්ධ මුළු පිරිවැය. දැන් කිව්වේ වර්ග දෙකක් තියෙනවා කියලානේ. එහෙනම් මේ දෙක එකතු වුණේ. TCO දාන TCH. තව පොඩි දෙයක් මම කියනවා මේක අතරේ. මොකද අර දෙකෙන් බෙදුවේයි කියලා. ඒකත් මම කියන්න. ඇයි දෙකෙන් බෙදුවේ කියලා. මොකද ඒවා දැනගෙන ඉන්න එක වටිනවා. තොග සම්බන්ධ මුළු පිරිවැය. right? තොග සම්බන්ධ මුළු පිරිවැය. අපි නිකන් මේක ඕනනම් අපිට කියන්න දෙපො පුතා TC කියලා කෙලින්ම. TC තොග සම්බන්ධ මුළු පිරිවැය. TC සමානයි TCO දාන TCH. නේද? right. අපිට මේක මෙහෙමත් ලියන්න පුළුවන් පුතා. TC සමානයි
මුළු පිරිවැය ශ්‍රිතය තමයි TC කියන්නේ. මුළු පිරිවැය සමානයි TC. TCO ගත්තේ කොහොමද? කියන්නේ මුළු ඇනෝම් පිරිවැයනේ. ඒක ගත්තේ මෙහෙම. D බෙදීම Q වැඩි කිරීම CO. ඔන්න ඔහොම තමයි ගත්තේ මොකද්ද? TCO ගත්තේ එහෙම. වාර්ෂික ඇනෝම් පිරිවැය ගත්තේ මෙහෙම. D බෙදුවා Q වලින් වැඩි කරා CO වලින්. ධන. TCH ඒක ගත්තේ මෙහෙමනේ පුතා. Q බෙදීම 2 වැඩි කිරීම CH. ඔහොමනේ ගත්තේ ඒක. එතකොට TC ගත්තේ TC කියන්නේ මේක. එතකොට පුතා TC වල ශ්‍රිතය TC කියන එක ප්‍රස්ථාරගත කරොත් මම පෙන්නන්න ප්‍රස්ථාරගත කළා පොඩ්ඩක්. මේක මෙන්න මේ වගේ ෆෝම් සූත්‍රයක් එයි. මේ ශ්‍රිතයක් එයි. TC එක. ඔය හැඩයටම ඔය ආසන්න හැඩයක් මම දැම්මේ නිකන්. හරි? ඔය වගේ ප්‍රස්ථාරයක් එයි. දැන් පුතා මෙන්න මේකේ අවම ලක්ෂ්‍ය තියෙනවනේ. මේකේ අවම ලක්ෂ්‍ය තියෙනවනේ. ඒ කියන්නේ තොක සම්බන්ධ මුළු පිරිව අඩුම වෙන දන. මේ අවම ලක්ෂ්‍ය. මේක තමයි පුතා EOQ කියන්නේ. මේක තමයි EOQ කියන්නේ. නේද? තොක සම්බන්ධ මුළු පිරිව අවම වෙන දන මේක තමයි මම EOQ කියලා කියන්නේ. right? මෙන්න මේ EOQ එක. එතකොට මෙන්න මේ TC ෆෝමියුලා මේ TC කර්ව් එකේ මුළු පිරිවැය වක්‍රයේ මෙන්න මේ අවම ලක්ෂ්‍ය. අන්න ඕක තමයි දැන් මේක අපිට පුළුවන් අවකලනය කරලා හොයන්න මෙන්න මෙයා අවම වෙන තැන. මෙන්න මෙයා අවම වෙන තැන Q කීයද කියලා. අවම වෙන තැන Q කීයද කියලා. අවම වෙනකොට Q කීයද කියලා. right? Q කීයද කියලා. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අවකලනය කරලා හොයන්න ගියා නම් මේ මැනේජ්මන්ට් කරන කට්ටියට මේක කරන්න ගොඩක් අමාරු වැඩක් වෙනවා. මොකද මෙතන සංකීර්ණ අවකලනයක් තියෙනවා. ඒතර මම අවකලනය කිරීම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය නැති හින්දා. ඒ නිසා අපිට ගණිතය දන්න කට්ටිය මොකද කරන්නේ? හරි සරල විදිහට දෙනවා. ඔය TC අවම වෙන තැන හොයාගන්න පුළුවන් මෙහෙම. EOQ නැත්තම් Q. මෙතන Q කියලා හිතන්නකෝ. Q. එතන EOQ නැත්තම් Q. එයා කියනවා ඔතන අවම වෙන තැන Q සමානයි මෙන්න මේක 2DCO බෙදීම CH වර්ගමූලය. ඔන්න ඔහොම හොයන්න පුළුවන්. මේ තියෙන. ඔයාලට පේනවද දැන් මේ? D. D මේකේ තිබ්බ D මෙතන තියෙනවා. හරි. මේ තිබ්බ Q. මේ තියෙන්නේ ඒක තමයි Q. හරි. CO. CO තියෙනවා. CH තියෙනවා. දෙකක් තියෙනවා. හරි. අඩුම ගානේ හිතා ගන්න මේකේ තිබ්බ ඔක්කොම ටික මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. අන්න ආර්ථික නෝ ප්‍රමාණ ආකෘතිය ගොඩනගන්නේ එහෙමයි පුතා. ආර්ථික නෝ ප්‍රමාණ ආකෘතිය ගොඩනගන්නේ එහෙමයි. ඉතින් ඒක මත පදනම් වෙලා තමයි අපි මේ TC අවම වෙන ලක්ෂ්‍ය හොයාගන්නේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. නේද? හොයාගන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. right. දැන් අපි ඒ ගාන හැදුවනේ. ඒ ගාන EOQ හෙව්වා ඔයා. ඒ වගේම TCO හෙව්වා, TCH හෙව්වා, TC හෙව්වා. ඔය ටික ඔක්කොම හෙව්වා. right. මං චූටි වැඩක් ඒකේ කරනවා. ඒකේ පොඩි අවබෝධයට තව පුංචි ස්ටෙප් එකක් යනවා. මේ ගානේ අපි ඉස්සලා කරපු ගානේ D තිබ්බේ අපි හදපු ගානේ D මේ ගානේ D තිබ්බේ 10000යි. D 10000යි. CO 50යි CH 8යි. නේද? මේ ගාන D තිබ්බේ 10000යි. D තිබ්බේ 10000යි. CO තිබ්බේ 50යි. CH 716යි. ඕවනේ අපිට ආපු උත්තර ටික. right. දැන් මතක තියාගන්න ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියේ අපි මේ කතා කරන්නේ බේසික් EOQ මොඩල් එක. විභාගයේදී ඔයාලට ප්‍රශ්න අහලා තියෙනවා මීට අමතරව වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම. වට්ටම් ආකෘතිය. කියන්නේ
quantity discount ලැබෙනවා නම් ප්‍රමාණ වට්ටම් හිමිවන අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කිරීමත් ඔබට විභාගෙදී ලැබෙනවා. ඒ වගේ පහුගිය ප්‍රශ්නත් අපිට තියෙනවා සාකච්ඡා කරන්න. ඒ නිසා ඒකත් විභාගෙදී පරීක්ෂා කරලා තියෙනවා. ඒ නිසා මේ මූලික ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය තේරුම් ගන්න එක ඉතාම වැදගත්. right. දැන් මම මෙහෙම පොඩි ටේබල් එකක් දානවා. පොඩි ටේබල් එකක් වාට දානවා. මොකද්ද? Q TCO TCH TC කියලා ටේබල් එකක් දානවා. right? ඔහොම ටේබල් එකක් දානවා. දාලා මම දානවා එකක් තමයි Q මන් දාන 1000යි කියලා. මං Q ට කීපයක් දානවා. Q 1000යි. අනිත් එක 2500 දානවා. අනිත් එක 5000 දානවා. අන්තිම එක ලොකුම එක 10000 දානවා. Q එකවරකට ගන්න පුළුවන් ලොකුම එක 10000 දානවා. දැන් මං ගණනය කරනවා පුතා. මේ එකේ Q වලදී TCO කීයද TCH කීයද TC කීයද කියලා. TCO කොහොමද ගණනය කරන්නේ? TCO ගණනය කරන්නේ කොහොමද? D බෙදීම Q වැඩි කිරීම CO. D බෙදීම Q වැඩි කිරීම CO. එහෙනම් මෙතනදී බලන්නකෝ 1000දී D තියෙන්නේ 10000යි කොහොමත් Q 1000යි CO 50යි. මෙතන 50 තියෙන පුතා. මම දන්නවා පේන්නේ නැහැ කියලා. D 10000යි 10000 බෙදීම 1000යි Q 1000යි වැඩි කිරීම CO 50යි. වෙන් කරගමු ලේසි වෙන්න. right. එතකොට ඔයාලට එනවා මෙතන 10000 බෙදීම 10යි 500යි. ඊට පස්සේ 2500 දී 10000 බෙදීම 2500 වැඩි කිරීම 50. 200යි. 5000 දී 10000 බෙදීම Q දැන් 5000යිනේ. 5000 වැඩි කිරීම 50. 100යි. 10000 දී 10000 බෙදීම 10000 වැඩි කිරීම 50. 50යි. right? TCH ඒකත් අපි ගණනය කරනවා. TCH ගණනය කරන්න සූත්‍රය මොකද්ද? Q බෙදීම 2 වැඩි කිරීම CH. Q බෙදීම 2 වැඩි කිරීම CH. Q 1000යි 1000යි දෙකෙන් බෙදුවා වැඩි කරා CH වලින්. CH කිය 716යි. 716යි. 1000 බෙදන්න දෙකෙන් වැඩි කරන්න 716යි. රුපියල් 80යි. ඊගාවට Q 2500. එතකොට 2500 බෙදන්න දෙකෙන් වැඩි කරන් 716. 2500 බෙදීම 2 වැඩි කිරීම 716. දෙසියයි. ඊගාවට Q බෙදන්න දෙකෙන් වැඩි කරන්න CH වලින්. දැන් Q 5000යි. ඒතර 5000 බෙදන්න දෙකෙන් 716 වැඩි කරන්න. හාරසියයි. ඊට පස්සේ 10000 දී 10000 බෙදීම 2 Q කියන්නේ 10000යි 10000 බෙදන්න දෙකෙන් වැඩි කරන් 716. 800යි.
800. දැන් ගන්න TC. දැන් ගන්න TC. TC කියන්නේ TCO ධන TCH. TCO ධන TCH. එතකොට මෙතන යනවා 580යි 400යි 500යි 850යි 850යි. දැන් ඔන්න වගුවක් පිළියෙල කළා. එතකොට මේ වගුවේ හැටියට නම් මේ වගුවේ ගත්ත සංඛ්‍යාවත් එක්ක අඩුම පිරිවේ තියෙන මෙතන. අඩුම පිරිවේ තියෙන මෙතන. අඩුම පිරිවේ තියෙන මෙතන. මේ TC අඩුම මේ ඔක්කොගේ මෙතනනේ. හරි අපේ EOQ 2500 තමයි. ඔන්න වගුවෙන් අපි පෙන්නුවා. ඔයා කියනවා ඉතින් මේ හතර දාලා හතරෙන් වෙන එකක් වෙන්නත් පුළුවන් නේ. වෙන තව එකක් තනක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒක අපිට සිද්ධ වෙනවා. එකේ ඉඳලා 10ටම දාන්න වගුව. නේද? ඒ නිසා අපි හොයන්නේ trial and error method එකට තමයි එහෙම උනත් හොයන්නේ. right? හරි. මොනවද දැන් මට ඔයාලට ඔප්පු කරන්න ඕන උනේ කියා දෙන්න ඕන ඉස්සෙල්ලා මේ TCOs, TCH, TC ගණනය කරන ආකාරය ඉස්සෙල්ලා මේ ටේබල් එකේ ඔන්න පැහැදිලි වුණා. ඒ වගේ මෙතන තියෙන සංඛ්‍යා අනුව මුළු පිරිවේ අඩුම 400. ඒ අඩුම තැන මේක. දැන් මෙතන EOQ කියලා කියන්න පුළුවන් නිශ්චිතවම හේතුවක් හින්දා මොකද්ද? TCH සහ TCO සමාන වෙන එකම තැන තමයි පුතා EOQ level එක. වෙන කොතනකවත් TCH TCO සමාන වෙන්නේ නැහැ. දැන් ඔබට පුළුවන් මේක ඕන ප්‍රස්ථාරයකට අඳින්න. නේද? මේක ප්‍රස්ථාරයකට අඳින්න පුළුවන්. මොකද EOQ අපි ප්‍රස්ථාරික ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ප්‍රස්ථාරයකට ඇන්දොත් මේ පැත්තේ තොග මට්ටම නැත්නම් මේ වරකදී මිලදී ගන්න ප්‍රමාණය වරකදී මිලදී ගන්න ප්‍රමාණය Q කියලාම දාමු. ලේසියිනේ Q. මේ පැත්තේ පිරිවැය. ඉදරාට පේනවා මේ TCO දැන් වරකදී මිලදී ගන්න ප්‍රමාණය ගත්තොත් අපි මම 2500 විතරක් මෙතන ගන්නවා 2500යි 5000යි අපිට ඔක්කොම පිරිවැය උපරිම ඕනේ 850 1000 විතර වගේ තියමුකෝ මේක 1000 වගේ තියමු මේ තියෙනේ වගේ හැටියට හරි 1000ක් ගත්තොත් එතකොට මෙතන 2500යි මෙතන 1000යි 2000යි 2500යි 1000යි 1000 ගත්තොත් මෙතන 500යි 250 මම මේ ආසන්න වශයෙන් ලකුණු කරන්නේ මේකේ අයිඩියා එක දෙන්න නේ නැත්නම් නිකම්ම ප්‍රස්තාර ඇඳා මෙහෙම කරා විතරයි දන්නේ EOQ කියලා කියනවා right දැන් Q1000 දී මෙතන 1000 Q1000 දී TCO කීයද TCO 500යි 500යි TCO 500යි 2500 දී TCO ඒක 200යි 200 කියන්නේ මේ හරිය විතර 200යි එතකොට 500 දී 5000 දී 5000 දී මෙතන 10000ටම ඕනනේ 10000ටම ඕනේ 10000ටම ඕනේ Q හරි 500 දී කීයද අපි මෙතනින් නවත්තමුකෝ 100යි මේකේ භාගයක් වගේ මෙතන වගේ ඔයාලට පේනවා මේ TC O එක මෙන්න මෙහෙම එන්නේ TCO එක මෙහෙම එන්නේ මම 10000ට වැන්දේ නෑ 5000න් නැවැත්තුවා TCO එක ඔය විදිහට එන්නේ TCH ගත්තොත් 1000 දී 80යි 1000 දී 80යි මේ හරිය විතර ඊට පස්සේ 2500 දී 200යි මෙන්න මෙතන 2500 200යි 5000 දී 400යි 5000 දී 400 මේ හරිය වගේ නේ 400 එතන ඔන්න ඔහම යන්නේ ඒ TCH TC ගත්තොත් 1000 දී 580යි 1000 දී 580යි මේ හරිය වගේ තියෙන්නේ right 2500 දී 400යි
400 කියන්නේ මේ හරිය වගේ. 400යි. 5000යි 5000යි 500යි. 500 කියන්නේ මේ හරිය තියෙන්නේ නේ. එහෙනම් ඔන්න පේනවා නිකන් මේක යනවා මේ විදිහට. TC යනවා. දැන් ඔන්න ඔයාලට ප්‍රස්ථාරවල හැසිරීමේ ස්වභාවයත් ඔයාලට පැහැදිලි වෙනවා. වරකදී මිලදී ගන්නා ප්‍රමාණය වැඩි වෙන්න TCO අඩු වෙනවා. වරකදී මිලදී ගන්න ප්‍රමාණය වැඩි වෙන්න TCH වැඩි වෙනවා. TCH වැඩි වෙනවා. එතකොට TC එක මේ විදිහට අඩු වෙලා නැවත වැඩි වෙනවා මේ පැහැදිලිනේ. TC එක 580 ඉඳලා 1000 580යි 2500 400යි නැවතත් වැඩි වෙනවා. එහෙනම් මේ තොග සම්බන්ධ මුළු පිරිවේ අවම වෙන්නේ මෙතනදී. මේ තියෙන. මේක තමයි EOQ level එක. නේද? EOQ එකේදී මේ TCH සහ TCO සමාන වෙනවා. එතනින් තමයි මුළු පිරිවේ වක්‍රයත් අවම වෙන්නේ. ඒතකොට මෙතන 200 නම් TC 400ක් වෙන්න ඕනේ. දැන් මම ඔය ටියුට් එකට උනත් අඳිනකොට මම නෙවෙයි අත්‍තරම ටයිප් සෙටින් කරනගෙන අඳින්නේ. මම හැම වෙලාවෙම කල්පනාකාරී වෙන දෙයක් තමයි මේක උගන්වද්දී නිකම් ප්‍රස්තාර අඳින්නේ නැහැ අපි. කොහොම ඇන්ද? මෙහෙම පෙන්නුවා ඊළඟ එක තියන්න ඕනේ හරිනම් මෙතන 200 නම් පුතා මෙතන 400ෙන් තමයි යන්න ඕනේ TC කර්ව් එකේ අවම ලක්ෂය. විභාගයට එහෙම සමහර අවස්ථාවලදී ප්‍රස්තාරයක් මගින් පැහැදිලි කරන්න දීලා තිබ්බොත් ප්‍රස්තාරයෙන් පැහැදිලි කරන්න තිබ්බොත් මේ පරිමාණය කියන එක ගැන අවධානය යොමු කරන්න. සමහරව අඳිනවා මෙහෙම. අනේ ඔක් කොහොමත් අඳින එකනේ මට අපිට මතකයි මෙහෙම තිබ්බේ කියලා. ඒ කට්ටිය මොකද කරන්නේ? ඔහේ අඳිනවා. මෙහෙම අඳිනවා. මේ බලන්න. සමහරව අඳින්නේ මෙහෙම නිකන්. සමහරව ඕක මෙහෙම නිකන් අඳිනවා. ගත්තා. ඔන්න TCH ඔන්න TCO ඔන්න TC කියලා දානවා. දැන් මේ බලන්න. මෙතන 200යි නම් පුතා මේකේ අවම ලක්ෂ 400 දෙන ඒක තියෙන 800 විතර. ඒතර වැරදි. ඒතර දල සටහනකින් පැහැදිලි කරන්න කියලා කිව්වොත් පෙන්වන්න කියලා කිව්වොත් මේ විදිහට අන්දොත් වැරදි. අදාළ පරිමාණය පිළිබඳව අනිවාර්යයෙන්ම අවබෝධයක් ඇති කරගන්න මේ විදිහට අඳින්න ලස්සනට. right? ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න ප්‍රස්තාර සටහනක් මගින් ආර්ථික ගණන් ප්‍රමාණය පැහැදිලි කිරීමක් කරොත්. නේද? ඒතර ආර්ථික ගණන් ප්‍රමාණය අපිට මේ විදිහට ප්‍රස්තාර සටහනකින් පැහැදිලි කරන්න පුළුවන්. මේ විදිහට වගුවකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම අපිට සමීකරණය තුලිනුත් ආර්ථික ගණන් ප්‍රමාණ ආකෘතිය කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඒතර අපි EOQ එක දැන් ගණනය කළා සමීකරණ ප්‍රවේශයෙන්. ඒ වගේම මේක වගුවකින් ගණනය කළා. ඒ වගේම ප්‍රස්තාරිකව අපි ආර්ථික ගණන් ප්‍රමාණය පැහැදිලි කළා. ඒතර ආර්ථික ගණන් ප්‍රමාණය අපිට මේ ප්‍රවේශ තුනෙන්ම පෙන්වන්න පුළුවන්. ඔබ හොඳටම දැකපු දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ ටික මේ නිගමන ටික වලට එළඹෙන්න. වරකදී මිලදී ගන්නා ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? වරකදී මිලදී ගන්න ප්‍රමාණය වැඩි වෙන්න ඔයාගේ TCH එක වැඩි වෙනවා. TCO එක අඩු වෙනවා. හැබැයි TC එකේ හැසිරීම අපිට නිශ්චිතව කියන්න බෑ. නේද? TC එක ක්‍රමයෙන් අඩු වෙලා ආර්ථික ගණන් ප්‍රමාණයදී අවම වෙලා නැවත ඉහළ යන්න පටන් ගන්නවා මේ. ක්‍රමයෙන් අඩු වෙලා EOQ වලදී අවම වෙලා නැවත ඉහළ යන්න පටන් ගන්නවා. ඒ තමයි ආර්ථික ගණන් ප්‍රමාණ ආකෘතියේ ප්‍රස්තාරික ප්‍රවේශයේදී මේක හැසිරෙන ආකාරය. ඒතකොට ආර්ථික ගණන් ප්‍රමාණය කියන එක මම හිතනවා ඔයාලට හොඳටම පැහැදිලි ඇති. මම තව දෙයක් ඔයාලට කිව්වේ නෑනේ. නේද? තව එක දෙයක් තියෙනවා කිව්වේ නැති දෙයක්. මේව දැනගන්න ඕනේ. අපි TCH ගත්තේ මෙහෙමනේ පුතා. Q බෙදීම 2 වැඩි කිරීම CH. මං කාගෙන් හරි ඇහුවොත් ඇයි මේ දෙකෙන් බෙදන්නේ කියලා. ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන් අය ඇති, බැරි වෙන්නත් පුළුවන්. ඇයි මේ දෙකෙන් බෙදන්නේ? ඉතින් ඕවා ඕනේ නැහැ නේ සර්. දෙකෙන් බෙදන ඒවා ගැන අපිට ඇත්තටම ඕන වෙන්නේ නැහැ නේ. අපි මේ TCH ගණනය කරන්න දන්නවා නම් එච්චරයිනේ. හා එහෙමනම් කවන්නේ කවුරු හරි හිතනවා නම් ඕක දෙකෙන් බෙදුවේ ඇයි කියලා පොඩි අදහසක් මම දෙන්නම්. ඒ ඇයි කියලා වාට මෙහෙම. මේ බලන්නකෝ.
දැන් EOQ වලදී අපි කරන උපකල්පන ටිකක් තියෙනවා. මම ඔන්න ටියුට් එකේ දීලා තියෙනවා. ටියුට් එකේ දීලා තියෙනවා EOQ වලදී කරන උපකල්පන පාඩම් කරගන්න. ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘති උපකල්පන දීලා තියෙනවා හෑන්ඩ් අවුට් එකේ. පාඩම් කරගන්න. ඒක මේ ෆෝමියුලා එකෙත් පේනවා. මෙන්න මේකෙන් ඔය උපකල්පන ගණනාවක් පේනවා. TDCO 2DCO බෙදීම CH වර්ගමූලය. මේක ඇතුළෙත් පේනවා. මේක කරන්න බෑ මෙන්න මේක දන්නේ නැත්නම්. ස්ථිර වූ දන්නා වූ CH එකක් තියෙනවා. ස්ථිර වූ දන්නා වූ CO එකක් තියෙනවා. ඒ වගේම D දන්නවා. වාර්ෂික ඉල්ලුම දන්නවා. ඒක නිශ්චිතයි. නේද? right. තව දෙයක් තමයි අපි උපකල්පනය කරනවා නේද? අවම තොග මට්ටම ශූන්‍ය වෙනවා. මේ තොග ඉල්ලු වහම ලැබෙනවා. ඉතින් ඔය වගේ උපකල්පන තියෙනවා. right. දැන් EOQ වලදී අවම තොග මට්ටම ශූන්‍ය වෙනවා නම් පුතා අපි ගන්න කීයක්ද? 2500 යන්නේ. මම මේ පෙන්නන්නේ තොග චක්‍රීය සටහන. තොග චක්‍රීය සටහන. අපි ඒක ඉස්සරහට කතා කරනවා. තොග චක්‍රීය සටහන ගැන මම කතා කරනවා. මම තොග චක්‍රීය සටහන ගැන කතා කරනවා. තොග මට්ටම. තොග මට්ටම මෙතන කාලය. කාලය. මේකට තොග චක්‍රීය සටහනක් අඳින්න තිබ්බා. දැන් අවුරුද්දට 4 පාරයිනේ පුතා ඇනවුම් කරන්නේ නේ. අවුරුද්දට 10000යි ඕන උනේ. එකපාරකට 2500ක් ගත්ත හින්දා ඇනවුම් 4ක් කරනවා. මේ නිකම්ම නිකන් ගණන් හදන්න විතර නෙමෙයි මේවා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අවුරුද්දට 4 පාරක් ඇනවුම් කරනවා කියන්නේ. අවුරුද්දට දින කීයක් තියෙනවද පුතා? 365ක් තියෙනවා. අවුරුද්දට දින 365ක් තියෙනවා. 4 පාරක් ඇනවුම් කරනවා කියන්නේ අවුරුද්දට ගත්ත තොගයක් සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා ඉවර වෙන්න කීයක් යනවද? 91ක් යනවා දින. 91.25 දින 365 නම් ආසන්න වශයෙන් 91ක් කියලා ඉතින්. එහෙනම් මේ 2500ක් ගත්ත තොගේ පුතා මේ 2500කට ගත්ත තොගය හරියටම දින 91ක් වෙනකොට මේ EOQ මොඩල් එක හැටියට EOQ මොඩල් එකේ තියෙන උපකල්පන වලින් EOQ ගණනය කරන්න පුතා නේ තොග පාරිභෝජන ශීඝ්‍රතාව සමානයි. ඉතින් ඔය වගේ ගණනාවක් අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඉල්ලූ තොග එකවරම ලැබෙයි කියන්නේ මෙහෙම එකවරම ඉහළ යන්න ඕනේ. නැවත 2500ට ඉහළ යන්න ඕනේ. නැවත ඒක 0 වෙනවා දින 182 දී. එතකොට ගබඩාවේ තියෙන සාමාන්‍ය තොගේ විචලනය වෙන්නේ කොතනයි අතරද පුතා? 2500යි මේ ලෙවල් එක බිඳුවනේ. මේ ලෙවල් එක බිඳුවනේ. ඒතර ගබඩාවේ තොගය විචලනය වෙන්නේ 2500යි බිඳුවයි අතරේ. ඒ කියන්නේ 2500ක් තියෙන අවස්ථා 2500 සහ බිඳුව අතර තමයි විචලනය වෙන්නේ. අන්න ඒ නිසා තමයි තොග තබා ගැනීම පිරිවැය ගද්දී මොකද හැම වෙලාවෙම 2500ම තියෙන්නේ නැහැ නේ පුතා අවුරුද්ද පුරාවටම 2500න් බිඳුවට එනවා. ඒ අතර තමයි තියෙන්නේ. ඒ නිසා අපි ගන්නවා මේකේ ඇවරේජ් එක. සාමාන්‍ය තොගේ මේක සමස්තයක් විදිහට සාමාන්‍ය අගයක් විදිහට ගබඩාවේ සෑම මොහොතකම තිබූ තොගය අවුරුද්ද පුරාවටම තිබ්බ තොගය ඇවරේජ් කරලා ගත්තොත් සාමාන්‍ය තොගේ මෙතනට එනවා. ඒකයි මේ 2500 Q එක දෙකෙන් බෙදුවේ Q එක දෙකෙන් බෙදුවේ ඒ නිසා. මෙන්න මෙතනයි අතර තමයි මේක විචලනය වෙන්නේ. තේරෙනවද? ඔන්න මම තොග චක්‍රීය සටහනක් දැන්දා ඔය EOQ එකට. දැන් ඔක්කොම ලියා ගන්න. ලියාගෙන තේරුම් ගන්න. තේරුම් නැත්නම් පුතා මට ඔයාලා ඉන්න ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න. පර්සනලි හරි කමන්නේ මට දාන්න එක. නේද? දැන් අපි මේ පුංචි ගාණක් හැදුවා වගේ පෙවුනට මම ඔබට පැහැදිලි කරා කාරණා කීපයක් අතර තියෙන සම්බන්ධතාවය. මොනවද මේ පැහැදිලි කළේ? ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන සංකල්පය අපි තේරුම් ගත්තා. මේක ගොඩනැගිලා තියෙන හැටි තේරුම් ගත්තා. මේක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නේ කොහොමද? වීජගණිතමය ආකාරයට නිරූපණය කරන්නේ කොහොමද? ඉතා වැදගත් දෙයක්. මම මේක සම්බන්ධ කළා තොග චක්‍රීය සටහනට. මේකට අපි කියන පුතා තොග චක්‍රීය සටහන කියලා. තොග චක්‍රීය සටහන. තොග චක්‍රීය සටහන. තොග චක්‍රීය සටහන. මේකට අපි කියන තොග චක්‍රීය සටහන කියලා. ඔන්න තොග චක්‍රීය සටහන මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘතියට අදාළව මම ඔන්න තොග චක්‍රීය සටහනත් ඔබට නිර්මාණය කළ පෙන්නුවා. නේද? තොගේ විචලනය වෙන 2500 බිඳුවයි අතරේ. ඉතින් ඒකත් අපි පැහැදිලි කරා මේ අවස්ථාවේ. නේද? එතනට මේක සම්බන්ධ කරලා තමයි මේ වැඩේ මම මෙතනින් නවත්තන්නේ. නවත්තන්න කලින් මම මේකේ නැවත ඕනනම් ගණනය කිරීමක් කරලා පෙන්නනවා. මෙන්න මේ ෆෝමියුලා එකත් ලියාගන්න EOQ වලට අදාළව තොග චක්‍රීය කාලය. තොග චක්‍රීය කාලය.
තොග චක්‍රීය කාලය. ඒ කියන්නේ ගත්ත තොගයක් ශූන්‍ය බවට පත් වෙන්න ගතවන කාලය පරිභෝජනය කළා. තොග චක්‍රීය කාලය. ඒක දින වලින් ගණනය කරනවා නම් පුතා මෙහෙම පුළුවන් Q බෙදීම D වැඩි කිරීම 365. තොග චක්‍රීය කාලය දින වලින් ගන්න ඕන. මාස වලින් ගන්නවා 12 වැඩි කරද්දී මේ ගාන හැටියට නම් Q 2500යි D 10000යි 365 වැඩි කරන්න. ආසන්න වශයෙන් දින 91යි. ඔන්න ඔය ෆෝමියුලා එකත් දාගන්න. තොග චක්‍රීය කාලය. තොග චක්‍රීය කාලය. තොග චක්‍රීය කාලය. දැන් ඔබට ඔන්න ගණනය කරන්න පුළුවන්. තොග චක්‍රීය කාලය දක්වා අපි ගණනය කිරීම සාකච්ඡා කළා. පැහැදිලි නේද? right. එහෙනම් ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘතිය ඊටාම සරලම ගණනය කිරීමක් තමයි අපි ඒ සාකච්ඡා කළේ. right. එහෙනම් අපි තව මේකේ ගණන් දෙකක් තියෙනවා. මේකේ ගණන් දෙකක් තියෙනවා. මේ ගණන් දෙක දැන් හෝම්වර්ක් එකක් විදියට හදන්න 2යි 3යි හෝම්වර්ක් එකක් විදියට හදන්න මම ඒකේ උත්තර සාකච්ඡා කරනවා. මේ තියෙන ප්‍රශ්නාංක 4 මේ ප්‍රශ්නාංක 4 කියන පුතා 2003 GA පේපර් එකේ ආපු ගාණක් උදාහරණාංක 4 මම ඒක සාකච්ඡා කරනවා. මම ඒක ඇතුළත් කළේ විශේෂ කාරණයක් සාකච්ඡා කරන්න ඕන නිසා. උදාහරණාංක 4 මම මේ පාඩමට ප්‍රවේශ වෙන අවස්ථාවේදීම මේ 4 වෙනි එක හදන කලින් අපිට තව concepts කීපයක් කතා කරන්න තියෙන නිසා උදාහරණාංක 4 මෙතන තියන්න. උදාහරණාංක 4 මෙතන තියන්න. උදාහරණාංක 4 එතන තියන්න එහෙමම. right. දැන් ඔන්න අපි ආර්ථික නම ප්‍රමාණයට අදාළව ප්‍රශ්න එකක් සාකච්ඡා කළා. හෝම්වර්ක් දෙකක් දෙනවා මම. ඒක කමන්නේ නැහනේ. නේද? ඊළඟ දෙක කතා කරනවා. ඒතකොට මේ වීඩියෝ එක බලලා දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නට උත්තර හොයන්න. මම දැන් තව පුංචි දෙයක් කියනවා. මේක අවශ්‍ය වෙන ගානට. ඔය 4 වෙනි උදාහරණේ හදන්න ඕනේ මේ දැනුම පාවිච්චි කරලා. මම පාඩමට ප්‍රවේශය ගත්තෙත් මෙහෙම. දැන් ගොඩක් වෙලාවට ගානක ඔබව නොමග යවන්න කරන්න පුළුවන් දෙයක් තමයි නිමි භාණ්ඩවල ඉල්ලුම දෙනවා. නිමි භාණ්ඩවල ඉල්ලුම දෙනවා. දීලා ඒකේ අමුද්‍රව්‍ය අවශ්‍යතාවයක් දෙනවා. අමුද්‍රව්‍ය අවශ්‍යතාවක් දෙනවා. ඊට පස්සේ ගණනය කරන්න දෙනවා EOQ. ඇත්තටම EOQ ගණනය කරන්න දෙන්නේ මොකටද? මෙන්න මේකට දෙන්න ඕනේ. මොකද අපි පිටතින් ගන්නේ මොකද්ද? පිටතින් මිලදී ගන්න අමුද්‍රව්‍ය. පිටතින් මිලදී ගන්න අමුද්‍රව්‍ය. අපි පිටතින් මිලදී ගන්න අමුද්‍රව්‍ය. නිෂ්පාදනයට අදාළව නම් පුතා ගණනය කරන්න පුළුවන් concept එකක් තියෙනවා EBQ කියලා. Economic Batch Quantity. EBQ කියලා. right? EBQ කියලා. right? ඉතින් සමහර වෙලාවට වරද්දගෙන තොරතුරු හදාගන්න නිමි භාණ්ඩයට අදාළ EOQ ගණනය කරන්න යනවා. ඊටාම හොඳට ප්‍රශ්නේ කියවන්න අවබෝධයෙන් ඔයාලට පුළුවන් ඕන නම් EOQ එක හදන්න 4 වෙනි ප්‍රශ්නේ. දැන් ඔයාලට උනන්දුව ගොඩක් තියෙන අය තමයි මේ පාඩමට අත්‍තරම සම්බන්ධ වෙන්නේ. ඕනනම් අපි මේ ඉතිරි ටික කරනකම් 4 වෙනි ගානේ දන්න ඒවා ටික ඔක්කොම හදලා බලන්න පුළුවන්. මම ඔබෙන්ට යෝජනා කරනවා පුළුවන් නම් 4 වෙනි ගානත් හදන්න. මොකද අපි ඒක ඊළඟට සාකච්ඡා කරන පුළුවන් නම් ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කරන්න. එකම දෙයක් මම ඔළුවේ කියනවා මේකක්ද EOQ ගණනය කරන්න තියෙන්නේ ආමුද්‍රව්‍ය අයිතමේටද කියන එක හොඳට තහවුරු කරගෙන ඒක ගණනය කරන්න. නිෂ්පාදන ආයතනයක දැන් මේ නිමි භාණ්ඩ සම්බන්ධයෙන් අපි ගණනය කරන්නේ economic batch quantity කියන එක. ආර්ථික කාණ්ඩ ප්‍රමාණය කියන එක. right. එහෙනම් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කිරීම. වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කිරීම. එහෙමනම් අපි අද දවසේ කතා කළේ විශේෂයෙන්ම ද්‍රව්‍ය පාලනයට අදාළ විවිධ අධීර සම්බන්ධයෙන් කතා කළා. ඒ වගේම මම අවධානයට ලක් කරා ඔබගේ ද්‍රව්‍ය පාලන යොදා ගන්න විවිධ ලියවිලි. මම ඒක හෑන්ඩ් අවුට් එක දීලා තියෙනවා ලියවිලි. ඒ පිළිබඳ පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ අපි ආර්ථික ගැනුම් ප්‍රමාණය කියන මිලට ගැනුම් පාලනයේදී තා වැදගත් වෙන ශිල්පීය ක්‍රමයක් විශේෂයෙන් වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය කොපමණද?
තොග සම්බන්ධ මුළු පිරිවේ අවමුණ පරිදි වරකදී මිලදී ගතු ප්‍රමාණය කොපමණද කියන ආර්ථික ගැනුම් ප්‍රමාණ ආකෘති මම සාකච්ඡා කළා. එහෙනම් හෝම්වර්ක් 2 3 හදන්න කැමති කෙනෙක් ඉන්නවනම් 4 වෙනි ගානත් හදන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ 4 වෙනි ගාන හදන හැටිත් ඒ වගේම 5 වෙනි ගානේ ඉඳලා පටන් ගන්නවා අපි වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කිරීම. වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කිරීමත් අපි එතනදී සාකච්ඡා කරනවා. එතකන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.